දවස් 30ක්ම unlimited Netflix බලන්න. unlimited data pack එකක් මුළු පවුලටම unlimited fun එකක් අරගන්න. අදම active කරගන්න. අද 2020 ඔක්තෝබර් 20 අඟහරුවාදා සිරස්තල නමගිය පාතාල නායකයෙකු වූ මාකඳුරේ මදූෂ් වෙඩි ප්‍රහාරයකින් මරුට මදූෂ්තුන් අවසන් ඔත්තුවෙන් කුඩු කිලෝ 22ක් සොයා ගනී. තවත් පොලිස් බලප්‍රදේශ 5කට නිරෝධහයන ඇඳිරි නීතිය. මිනුවන්ගොඩ කටුනායක කොවිඩ් පොකුරු ඉහළට. කුලියාපිටියේ තවත් කොවිඩ් පොකුරක්. 20 වගන්ති 4ක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට. සංශෝධනවලට යටත්ව සම්මත කරගන්න ආණ්ඩුව සූදානම්. ඇල්කොහොල් අඩංගු හෑන්ඩ් සැනිටයිසර් භාවිත කරන්න. ලෙඩ රෝග ඇති කරන විෂ බීජවලට එරෙහිව සටන් කරන්න. හඳුන්වා දීමේ මිල රුපියල් 350යි. ආයුබෝවන් ඔබ අදත් එක්වන්නේ අද දෙරණ රාත්‍රී 10 ප්‍රධාන පුවත් විකාශය සමගින්. අද පස්වර වන විට තවත් කොවිඩ් ආසාදිතයන් 120 දෙනෙක් හඳුනාගත් බව යුද හමුදාපති ලුත්තන් ජෙනරාල් ශවින්ද්‍ර සිල්වා මහතා පවසනවා. ඉන් 37 දෙනෙක් නිරෝධාන මධ්‍යස්ථානවලින් හඳුනාගෙන ඇති අතර ඉතිරි 83 දෙනා ඔවුන්ගේ ආශ්‍රිතයින් බවයි යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ. කුලියාපිටිය, පන්නල, ගිරිඋල්ල, නාරම්මල සහ දුම්මල සූර යන පොලිස් බල ප්‍රදේශවලට නැවත දැනුම් දෙනතුරු නිරෝධහයන ඇඳිරි නීතිය පනවා තිබෙනවා. කුලියාපිටිය ප්‍රදේශයෙන් ඊයේ නව ආසාදිතයන් 14 දෙනෙකු වාර්තා වූ අතර ඔවුන් සියලු දෙනාම ප්‍රදේශයේ යාඥා මධ්‍යස්ථානයකට සම්බන්ධ වූ අය බවයි සෞඛ්‍යාංශ සඳහන් කළේ. මේ අතර කටුනායක නිදහස් සොයන්ද කලාපයේ ඇඟලුම් ආයතන දෙකකට අයත් සේවකයින් 35 දෙනෙකුට සහ ඔවුන්ගේ ආශ්‍රිතයින් 25 දෙනෙකුටද වෛරසය ආසාදනය වී ඇතැයි අද තහවුරු වුණා. කුලියාපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාශයෙන් නව ආසාදිතයන් 14 දෙනෙකු ඊයේ හඳුනා ගැනීමත් සමග එම කොට්ටාශයෙන් මෙතෙක් හඳුනාගත් ආසාදිතයින් ගණන 25ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ප්‍රදේශීය භාර සෞඛ්‍යාංශය අද විශේෂ මාධ්‍යමක් පවත්වමින් සඳහන් කළා. කුලියාපිටිය සෞඛ්‍ය බල ප්‍රදේශයේ නවත රෝගීන් 14 දෙනෙක් වාර්තා වුණා. ඒ රෝගීන් 14 දෙනාම මේ ප්‍රදේශයේ එක ආගමික මධ්‍යස්ථානයකට ගිහිල්ලා පූජාවට සහභාගී වූ පුද්ගලයන් කියලා අපිට දැන් දැනගන්න ලැබෙනවා. කුලියාපිටියේ ප්‍රදේශයේ පුරාම මේ රෝගීන් වාර්තා වෙනවා. හම්බලව, ඌරුපිටිය, ගයියාල, බෝහිංගමුව, ගලගෙදර වගේ ප්‍රදේශවලින් ඒකින තත්ත්වය ටිකක් අවදානම් තත්ත්වයක් තියෙන කුලියාපිටිය ප්‍රදේශයේ තියෙන විවාහ උත්සවයේ සහ ආගමික මධ්‍යස්ථානයට ගිය සියලුම දෙනා මෙතෙක් අපිට දැනුම් දීලා නැත්නම් ඒ සහභාගී වුණා කියලා අපිට වහාම දැනුම් දෙන්න ප්‍රදේශයේ 25ක් රෝගීන් වාර්තා වෙනවා. එහිඳ අපි ලොකු අර්බුදකාරී තත්ත්වයක ඉන්නේ. තමන්ගේ නිවෙස්වලම රැඳී සිටින්න හැකිතාක් ගමන් සීමා කරන්න. කිසිම උත්සවයක් මේ අවස්ථාවේ සංවිධානය කරන්න එපා. ඇත්තටම අවදානමක ඉන්නේ. ඔක්තෝබර් 13 වන දින රෝහලේ කැස එම්බිරිසාව උණ තියෙන රෝගීන් අහඹු ලෙස රෝහලෙන් PCR පරීක්ෂණයට යොමු කරනවා. අන්න ඒ යොමු කිරීමකින් තමයි අපිට මේ අවස්ථාවේ පළවෙනි රෝගියා වාර්තා වෙන්නේ. ඒකට ඒ රෝගියාගේ ආශ්‍රිතයන් අපි සොයාගෙන යනකොට පළමු මේ රෝගියා සහභාගී වුණු දේවස්ථානයේ දේව මෙහෙයක් සහ මගුල් ගෙදරක් ගැන තොරතුරු ලැබුණා. ඒ ඔස්සේ තමයි PCR පරීක්ෂණ සිදු කරේ. මගුල් ගෙදර එක කාන්තාවක් ළඟම ආශ්‍රිතයේ COVID-19 පොසිටිව් වුණා. මනමාලය COVID ආසාදනය වී ඇති බව හඳුනාගත්තා. ඊට පස්සේ ඒගොල්ලන්ගේ ආශ්‍රිතයන් අපි ආය PCR පරීක්ෂණවලට යොමු කරමින් පවතිනවා. ඒ ආශ්‍රිතයන්ගෙන් තමයි මේ අපේ ඊගාවතාවේ අපි දැනට මේ COVID-19 පොසිටිව් වෙලා ඉන්න 14 දෙනා
හමු වෙන්නේ. කුලියාපිටිය රෝහලේ ICU එකේ ප්‍රතිකාර ලබා සිටිද්දී ආසාදිත කාන්තාවක් හම්බ වෙනවා. ඒ කාන්තාවත් සම්බන්ධතාවක් තිබුණා කියලා කලින් කාර්තා නොවුණු කාන්තාවක් අපි විසින් කරන ලද සොයා බැලීම් වලදී අපිට දැනගන්න ලැබුණා මේ කාන්තාව දේවස්ථානයේ දේව මෙහෙයටත් සහභාගී වෙලා තියෙනවා. ඒ වගේම අපි හෙට සඳහන් කරපු මංගල්‍යයටත් මේ කාන්තාව සම්බන්ධ වී ඇති බව. මේ කණ්ඩායම එකම කණ්ඩායමක් බව හැඟෙනවා. ආරම්භයක් ගැන දන්නේ නැහැ. නමුත් අලුත්ෙන් කණ්ඩායමක් අපේ ප්‍රදේශය තුළ ඉකුත් ඔක්තෝබර් 2 වනදා කුලියාපිටිය ප්‍රදේශයේ මංගල සාදයකට සහභාගී වූ පන්නිපිටිය ප්‍රදේශයේ කාන්තාවකට වෛරසය ආසාදනය වී ඇතැයි පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ඉන්දිකෙල්ලාවල මහතා සඳහන් කළා. එම මංගල උත්සවයේ මනමාල මහතාට වෛරසය ආසාදනය වූ බව දැනගැනීමෙන් පසුව මෙම කාන්තාව PCR පරීක්ෂණයක් සඳහා යොමු වී තිබුණා. මෙවන් පසුබිමක කොලියාපිටිය, පන්නල, ගිරියුල්ල, නාරම්බල සහ දුම්මල සූරියාන පොලිස් බල ප්‍රදේශවලට නැවත දැනුම් දෙනතුරු නිරෝධය නැදිර නීතිය පනවා ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අද පස්වරුවේ නිවේදනය කළා. මෙලෙස කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ 5කට ඇදිර නීතිය පැනවුණේ ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ 19කට පැනවූ ඇදිර නීතියට අමතරවයි. මෑනුව දිවයිනේ පොලිස් බල ප්‍රදේශ 24ක ඇදිර නීතිය ක්‍රියාත්මක වෙනවා. මෙම ඇදිර නීතිය නැවත දන්වනතුරු බලපත් වන ආකාරයට තමයි පනවලා තිබෙන්නේ. ඒත් එක්කම අද දිනේදී මීට ප්‍රථම නිරෝධායන ඇදිරි නීතිය යොදවා තිබූ ගම්පහ දිස්ත්‍රික්කයේ නිරෝධායන ඇදිරි නීතිය යොදවා තිබුණු පොලිස් බල ප්‍රදේශවල සිටින මහජනතාවට ඔවුන්ගේ අත්‍යවශ්‍ය භාණ්ඩ සහ බෙහෙත් ද්‍රව්‍ය ලබා ගැනීම වෙනුවෙන් අද උදෑසන 8 සිට රාත්‍රී 10 වනතුරු ඔවුන්ගේ ඒ බඩු බාහිරද ලබා ගැනීමට අවකාශය ලබා දුන්නා. මෙනුවන්ගොඩ කොවිඩ් පොකුරේ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 2222ක් දක්වා ඉහළ ගියේ අද වාර්තා වූ නව ආසාදිතයන් 60 දෙනාද සමගයි. එම 60 දෙනා අතරින් 35 දෙනෙකු කටුනායක නිදහස් වෙළඳ කලාපයේ ඇඟලුම් ආයතන සේවකින් වන අතර සෙසු 25 දෙනා ඔවුන්ගේ ආශ්‍රිතයන් බව සෞඛ්‍ය අංශය සඳහන් කළා. 2222ක් කියන්නේ අපි වගේ රටකට විශාල ප්‍රමාණයක්. මේකට විශේෂ වූ හේතු කිහිපයක් තියෙනවා. මොවුන් රැකියා කළ ස්ථානයේ ස්වභාවය, ඒ වගේම මොවුන් නවාතැන්ගෙන සිටි ඒ බෝඩින් හවුසස්, හොස්ටල් වල ස්වභාවය, ඊට අමතරව මොවුන්ගේ හැසිරීමේ ස්වභාවය. කෙසේ වෙතත් අමාත්‍යාංශයක් හැටියට අපි හොඳ පෙර සූදානමකින් හිටියේ. එන ඉදිරියේදී එන ඕනම අභියෝගයකට මුහුණ දෙන්න අපි සූදානම් වෙලා හිටියා. එය අපේ රෝහල් පද්ධතියට දරා ගන්න පුළුවන් වුණා. මිනුවන්ගොඩ කොවිඩ් පොකුර ආරම්භවීමෙන් පසුව මේ දක්වා කොළඹ මහනගර සභා බල ප්‍රදේශය තුළින් ආසාදිතයන් 20 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඉන් 5 දෙනෙකු පිටකොටුව 4 වන හරස් වීදීන් හඳුනා ගැනුණා. සමාජගත වෙලා කියලා අපි කියන්නේ තැනින් එක මතුවෙන්නට පටන් ගත්තොත් එවැනි තත්වයක් තවමත් අපි කොළඹ නගරය තුළ දකින්නේ නැහැ. කොළඹ කොටුවේ පිහිටි බස්නාහිර පළාත් විශේෂ විමර්ශන ඒකකයේ පොලිස් පරීක්ෂකවරයෙකුටද කොවිඩ් වෛරසය ආසාදනය වී ඇතැයි පොලිසිය සඳහන් කළා. මේ හේතුවෙන් එම ඒකකයේ සේවය කළ සෙසු නිලධාරීන්ද PCR පරීක්ෂණ සඳහා යොමු කිරීමට පියවරගෙන තිබෙනවා. කොළඹ වරායේ නැවතටාකාංගණයට අයත් බ්ලූ මැන්ඩල් නේවාසිකාගාරයෙන් වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 21ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ ආසාදිතයින් 6 දෙනෙකු අලුතින් හඳුනා ගැනීමත් සමගයි. ඔවුන් රාගම, මතුගම, වෙන්නප්පුව, ගාල්ල, මීගමුව සහ මාතර මුලටියන යන ප්‍රදේශවල පදිංචිකරුවන්. නැවතටාකාංගණයේ සේවයේ නිරත සිටීම හේතුවෙන් නිවසේ ස්වයං නිරෝධානයට යොමු කර සිටි හංවැල්ල පහත්ගම ප්‍රදේශීය අයෙකු කොවිඩ් ආසාදිතයෙකු ලෙස තහවුරු වූ බව හංවැල්ල මහජන සෞඛ්‍ය පරීක්ෂක ලක්ෂ්මන් රාජපක්ෂ මහතා සඳහන් කළා. එමෙන්ම කොළඹ වරායේ නැවතටාකාංගණයේ සේවය කළ පොල්ගස් ඕවිට කුඩමාදුව ප්‍රදේශයේ පදිංචි අයෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇතැයි කහතුඩුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කළා. කරන්දෙනිය මහගොඩ එපියකොණ ප්‍රදේශයේ සිට කොළඹ නැවතටාකාංගණයේ රාජකාරිය සඳහා වාර්තා කළ අයෙකුටද වෛරසය ආසාදනය වී ඇතැයි ප්‍රදේශ භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා තහවුරු කළා. කොළඹ රිජ්වී ආර්යාල මාරුහලේ ප්‍රතිකාර ලැබීමට පැමිණි වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි මවකට සහ අවුරුදු 2 මාස 4ක් පමණ වයසති දියණියට වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබෙනවා. ඊයේ දිනේදීම මෙම රෝගීන් අපි වැඩිදුර ප්‍රතිකාර සඳහා IDH රෝහලට යොමු කරා. තොරතුරු සොයාගෙන යාමේදී පියාත් කොරෝනා ආසාදනයට ලක් කළ ඇති බවට අපට සනාථ කරගන්න ලැබුණා. ඒ වගේම පියා බොරැල ආසන්නයේම පෞද්ගලික ආයතනයක සේවය කරන පුජ්‍යලෙක්. අපිට මහ ජනතාවගෙන් ඉල්ලා සිටින තියෙන්නේ රෝහලට පැමිණීමේදී අපිට සත්‍ය තොරතුරු සපයන්න. මේ අතර බේරුවල මග්ගොන ප්‍රදේශයේ කුඩා පරිමාණ ඇඟලුම් ආයතන රැසකට සම්බන්ධ වී රෙදි කැපීමෙන් නිරත වූ 47 හැවිරිදි අයෙකුට වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වූ බව කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක RG සිංහබහුව මහතා සඳහන් කළා. දැනට ඔහුගේ ආශ්‍රිතයින් 47 දෙනෙකු නිරෝධායනය සඳහා යොමු කර තිබෙනවා. ගම්පහ දිස්ත්‍රික්කයේ නිරෝධායන ඇදිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල ජනතාවට රුපියල් 5000ක දීමනාව ලබා දීම අද සිට ආරම්භ කළ බව ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජාලත් මහතා සඳහන් කළා. එනෝ පළමු අධීරය යටතේ මිදුවන්ගොඩ, දිවුලපිටිය සහ ව්‍යයන්ගොඩ පොලිස් බල ප්‍රදේශවල පවුල් 72345ක් සඳහා මෙම සතිය තුළ දීමනාව ලබා දීමට පියවරගෙන තිබෙනවා.
සේෆ්ගාඩ් හෑන්ඩ් සැනිටයිසර් නවතම නිෂ්පාදන පෙළ නීරෝගිමත් දිවයකට. ප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධකාලී නායකයෙකු වන මාකඳුරේ මදුෂ් අද අලුයම සිදු වූ වෙඩි තැබීමකින් ජීවිතක්ෂයට පත් වුණා. ඒ තවත් අපරාධකාලී සමාජිකයන් පිරිසක් සහ පොලිසිය අතර මාලිගාවත්ත නිවාස සංකීර්ණ අසල සිදු වූ වෙඩි හුවමාරුවකදී මෙරට මනුෂ්‍ය ඝාතන සහ තවත් අපරාධ රැසකට සම්බන්ධ බවට චෝදනා එල්ල වී තිබූ සමරසිංහ ආරච්චිලාගේ මදුෂ් ලක්ෂිත හෙවත් මාකඳුරේ මදුෂ් කලක සිට විදෙස්ගතව සැඟව සිටියා. 2019 වසරේ පෙබරවාරි මාසයේදී ඩුබායිහි පැවති සාදයක් අතරතුර කොකේන් මත්ද්‍රව්‍ය භාවිත කිරීම සහ සන්තකයේ තබා ගැනීම යන චෝදනා යටතේ මාකඳුරේ මදුෂ් ඇතුළු පිරිසක් එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගැනුණා. පසුව ඩුබායි රාජ්‍යයෙන් මාකඳුරේ මදුෂ් 2019 මැයි මාස 5 වෙනිදා මෙරටට පිටුපහළ කරනු ලැබුවා. වර්ණකුල සූරිය අජිත් අරංග යන නමින් ව්‍යාජ ගමන් බලපත්‍රයක් යොදාගෙන මෙරටට පැමිණි මදුෂ් වෙනත් රටකට පලා යාමට සැලසුම් කර තිබියදී කටුනායක ගුවන්තොටුපළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් ඔහුව අත්අඩංගුවට ගත්තා. වසර 1.5කට ආසන්න කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බහාරේ රඳවාගෙන ප්‍රශ්න කළ මාකඳුරේ මදුෂ් පසුගිය 16 වෙනිදා කොළඹ අපරාධ කොට්ටාශයේ බාරයට පත් කෙරුණා. එහිදී පැය 24ක් ගත යාමටත් මත්තෙන් කොටිකාවත්ත ප්‍රදේශයේ ගරාජයක සඟවා තිබූ රුපියල් කෝටි 10කට අධික හෙරොයින් කිලෝග්‍රෑම් 10ක් සොයා ගැනීමට කොළඹ අපරාධ කොට්ටාශයේ නිලධාරීන් සමත් වුණේ මදුෂ්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම් වල ප්‍රතිඵලයක් ලෙසයි. මෙහිදී මාකඳුරේ මදුෂ් CCD නිලධාරීන්ට පවසා ඇත්තේ මෙරටට කුඩු ගෙන්වන ජාලයේ ප්‍රධාන පුද්ගලයන් සිව් දෙනෙක් ඇති බවත් එම ජාලය අනාවරණ කිරීම සඳහා තමාට ජංගම දුරකථනයක් ලබා දෙන ලෙසයි. ඒ අනුව පොලිස් නිලධාරීන්ගේ දැඩි අධීක්ෂණය යටතේ මදුෂ්ට ජංගම දුරකථනයක් ලබා දුන් අතර පොලිස් නිලධාරීන් ඉදිරියේ ඔහු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුට දුරකථන ඇමතුමක් ලබා දී තිබුණා. මෙම තොරතුර අනුව මත්ද්‍රව්‍ය තොගය සංගවා ඇත්තේ මාලිගාවත්ත ලක්සිත සෙවන නිවාස සංකීර්ණයේ දසවන මහලේ කංජිපාන ඉම්රන්ට අයත් නිවසක බවයි එහිදී මදුෂ් පවසා ඇත්තේ. මෙම තොරතුරු තහවුරු කර ගැනීම සඳහා කොළඹ අපරාධ කොට්ටාශයේ පොලිස් නිලධාරීන් සිව් දෙනෙක් ඊයේ පස්වරුවේ රහසිගතව අදාළ නිවසට ගොස් පරීක්ෂා කර තිබෙනවා. එම අවස්ථාවේදී නිවසේ කිසිවෙකුත් නොසිටි නිසා පොලිස් නිලධාරීන් නිවසේ ජනේලයකින් ඇතුළු වී කළ පරීක්ෂා කිරීමේදී මත්ද්‍රව්‍ය තොගය එහි ගබඩා කර තිබුණා. ඒ අනුව ක්‍රියාත්මක වූ කොළඹ අපරාධ කොට්ටාශයේ ස්ථානාධිපතිවරයා සහ එහි සංවිධානාත්මක අපරාධ විමර්ශනයකගේ ස්ථානාධිපතිවරයාද ඇතුළු නිලධාරීන් 17 දෙනෙකු අද අලුයම 3ට පමණ මාලිගාවත්ත නිවාස සංකීර්ණය අසලට ගොස් ඇත්තේ මාකඳුරේ මදුෂ්වත් රැගෙනයි. නිවාස සංකීර්ණයේ ප්‍රධාන ගේට්ටු දෙක අසල නිලධාරීන් පිරිසක් රඳවා CCD ස්ථානාධිපතිවරයා මදුෂ්වත් රැගෙන තවත් නිලධාරීන් 6 දෙනෙකු සමග පියකැටපෙළින් නිවාස සංකීර්ණයට ඇතුළු වී තිබුණා. එහි පළමු මහලට පිවිසෙනවත් සමගම දෙවැනි මහලේ ගිනිඅවි දෙකක් අතේ වැරදි සිටි පුද්ගලයන් දෙදෙනෙක් පොලිස් නිලධාරීන් දෙසට වෙඩි තබා තිබෙනවා. ඉන් එක් වෙඩි පහරක් මාකඳුරේ මදුෂ්ගේ හිසට එල්ල වී ඇති අතර එහි සිටි තවත් පොලිස් නිලධාරියෙකුගේ පාදයකටද වෙඩි ප්‍රහාර එල්ල වී තිබුණා. එම අවස්ථාවේ කොළඹ අපරාධ කොට්ටාශයේ නිලධාරීන්ද සැකකරුවන්ට ප්‍රතිප්‍රහාර එල්ල කළ අතර එම අවස්ථාවේදී සැකකරුවන් දෙදෙනාත් වෙඩි තබමින් ඔවුන් පැමිණි යතුරුපැදියෙන්ම පලා ගියා. මේ අතර අදාළ වෙඩි තැබීම සිදුවන අවස්ථාවේ දර්ශන පෙළක් සමාජ මාධ්‍ය වෙත අද පස්වරුවේ නිකුත් වී තිබුණා. එම අවස්ථාවේදී කොළඹ අපරාධ කොට්ටාශයේ නිලධාරීන්ගේ වෙඩි තැබීම හමුවේ සැකකරුවන් යතුරුපැදියකින් පලා යන අයුරුයි මේ. එම අවස්ථාවේදී පොලිසිය එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් යතුරුපැදිය පාලනය කර ගැනීමට නොහැකිව සැකකරුවන් දෙදෙනා බිම ඇද වැටී ඇති බවයි පොලිසිය සඳහන් කළේ. එහිදී ඔවුන් අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරීන් එම ස්ථානයට යෑමට උත්සාහ කරද්දී සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයෙක් පොලිසියට අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කර තිබුණා. ඒ පිපිරීමෙන් කොළඹ අපරාධ කොට්ටාශයේ තවත් පොලිස් කොස්තාපල්වරයෙකුට සුළුතුවාල සිදු වුණා. ලද අවස්ථාව ප්‍රයෝජනයට ගත් සැකකරුවන් දෙදෙනා යතුරුපැදියද අතහැර පලා ගොස් තිබුණු බවයි පොලිසිය සඳහන් කළේ. ඒ අය වෙඩි හුවමාරුවත් සමග බයිසිකලය ඒ ස්ථානයට දමා පිටත්ව ගියා කියලා සඳහනක් තියෙන දැනට. පලා ගිය සැකකරුවන් දෙදෙනා සොයා විමර්ශන ක්‍රියාත්මකයි. වෙඩික්කරුවන් පැමිණ පසුව අතහැර දමා ගිය යතුරුපැදිය ඔවුන් පසුගියදා සොරකම් කර තිබුණේ වැල්ලවත්ත පොලිස් පොළ ප්‍රදේශයේදී. ඔවුන් මේ සොරකම් කළ ආකාරය CCTV කැමරාවල සටහන්ව තිබුණා. මේ අතර වෙඩිවැදුරු මාකඳුරේ මදුෂ්ව අලුයම 3:17ට පමණ කොළඹ ජාතික රෝහල වෙත රැගෙන ගිය නමුත් ඔහු ඒ වන විටත් මිය ගොස් සිටියා.
මීට අමතරව මෙම මෙහෙයුම අතරතුර තුවාල ලැබූ පොලිස් කොස්තාපල්වරු දෙදෙනාද ජාතක රෝහලේ ප්‍රතිකාර ලබනවා. මේ අතර මෙම සිද්ධියෙන් පසු මාලිගාවත්ත නිවාස සංකීර්ණයේ දසවන මහලේ සිදු කළ සෝදිසියේදී අදාළ නිවසේ සඟවා තිබූ හෙරොයින් කිලෝග්‍රෑම් 22ක් සොයා ගැනීමට විමර්ශන නිලධාරීන්ට හැකි වුණා. 10 වෙනි තට්ටුවේ තිබිලා සොයාගෙන තිබෙනවා හෙරොයින් කිලෝග්‍රෑම් 22ක්. වටිනාකම රුපියල් කෝටි 22ක් පමණ වෙනවා. මොහු පසුගිය කාලාන්තරේ පුරාම ඩුබයි රාජ්‍යයේ ඉඳලා මෙරටට එවපු විශාල මත්කුඩු තොග සෑම එකක් පසුපසම සිටපු ප්‍රධාන ප්‍රදේශකරුවෙක්. කංචිපාන ඉම්රාන් නැමැති මේ ප්‍රදේශයේ තුල පදනම් වෙලා තියෙන ප්‍රධානම පෙළේ මද්‍රව්‍ය ජාවාරම්කරුවාගේ ප්‍රධානම මද්‍රව්‍ය ජාවාරම් කරන තිප්පොළ ලෙස තමයි මේ පිස්ථානය අඳුරගෙන තියෙන්නේ. කංචිපාන ඉම්රාන් මේ තිරේ පිටුපස්සේ ඉන්නවා. ඔහු එම මද්‍රව්‍ය තොගය මාලිගා කන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ වෙත ඉදිරිපත් කිරීම සඳහා මාලිගාවත්ත පොලිස් ස්ථානයේ වෙත රැගෙන යනු ලැබුවා. මේක රෙඩ් ඉන්ඩියන්ස් අද පෙරවරුවේහි පැමිණි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිරංජන ද සිල්වා මහත්මිය එහි මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කළා. ඉන් අනතුරුව අතිරේක මහේස්ත්‍රාත්වරිය මදුෂ්ගේ මලසිරුට තැන්පත් කර තිබූ අධිකරණ වෛද්‍ය සහ විෂවේද ආයතනයට පැමිණියා. එම අවස්ථාවට මදුෂ්ගේ පළමු බිරිඳ සහ දෙවන බිරිඳත් පැමිණ සිටි බවයි අද දෙරණ වාර්තාකරු සඳහන් කළේ. ඉන් පසු කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරිය නියෝග කළේ මාකදුරේ මදුෂ්ගේ දේහය ඔහුගේ නීත්‍යානුකූල බිරිඳට ලබා දෙන ලෙසයි. ඔහුගේ දේහය අද පස්වරුවේ මාර්ගම පිහිටි පෞද්ගලික මල් ශාලාවක් වෙත රැගෙන යනු ලැබුවා. විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ වගන්ති 4ක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා. ඒ අනුව එම වගන්ති 4 සම්බත කර ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ 3/2 අනුමැතියට අමතරව ජනපත විචාරණයක්ද අවශ්‍ය බවයි ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී ඇත්තේ. විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ඉදිරිපත් වූ පෙත්සම් 39ක් විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණය එහි තීන්දුව කතානායකවරයා වෙත යොමු කර තිබූ අතර අද පාර්ලිමේන්තු ආරම්භයේදී එය ප්‍රකාශයට පත් කෙරුණා. 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ නැමැති පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය මා වෙත ලැබී ඇති බව පාර්ලිමේන්තුවට දැන්වීමට කැමැත්තෙමි. පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 82 එක ව්‍යවස්ථාවට අනුකූල වන බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 82 පහ ව්‍යවස්ථාවට අනුව විශේෂ බහුතර ඡන්දයෙන් සම්මත කිරීමට අවශ්‍ය වන බවත් පනත් කෙටුම්පතේ 3, 5, 14 සහ 22 වගන්ති පවතින තත්වාකාරයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 ව්‍යවස්ථාව සමග කිව යුතු 3 ව්‍යවස්ථාවට අනනුකූල වන බැවින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වන ව්‍යවස්ථාවට අනුව ජනමත විචාරණයකදී ජනතාව විසින් අනුමත කළ යුතු බවත් එසේ වුවද 3 සහ 14 වගන්තිවල ඇති අනනුකූලතාවයේ යෝජිත කාරක සභා සංශෝධන ප්‍රකාරව සංශෝධනය කිරීම මගින් ඉවත් කර ගැනීමට කළ හැකි බවත් 5 වන වගන්තියේ ඇති අනනුකූලතාවයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය දක්වා ඇති ආකාරයට සුදුසු පරිදි සංශෝධනය කිරීම මගින් ඉවත් කර ගැනීම කළ හැකි බවද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කර ඇත. ඒ යටතේ 3 වන වගන්තිය මගින් ජනාධිපතිවරයා මැතිවරණ කොමිසමේ උපදෙස් මත නිදහස් සහ සාධාරණ ඡන්දයක් පැවැත්වීම සහ ජනමත විචාරණයක් පැවැත්වීම සඳහා උචිත වාතාවරණයක් සකස් කිරීම ඇතුළු ජනාධිපතිවරයාගේ කාර්යයන් කිහිපයක් ඉවත් කිරීමට අදාළව ජනමත විචාරණයක් පැවැත්විය යුතු බවයි ශ්‍රේෂ්ඨාධිකරණය යෝජනා කර ඇත්තේ. එසේම 5 වන වගන්තිය මගින් ජනාධිපතිවරයාට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කිරීමට 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනතාවට ලබා දී තිබූ අයිතිය ඉවත් කිරීම සම්බන්ධයෙන්ද ශ්‍රේෂ්ඨාධිකරණය ජනමත විචාරණයක් අවශ්‍ය බව තීරණය කර තිබෙනවා. එසේම 14 වන වගන්තිය මගින් ජනාධිපතිවරයාට වසර 4.5ක් යනතුරු පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට තිබූ බාධාව වසරක් දක්වා අඩු කිරීමට යෝජනා කිරීම සම්බන්ධයෙන්ද ජනමත විචාරණයක් අවශ්‍ය බවයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුව කර ඇත්තේ. 22 වන වගන්තිය මගින් කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව රාජ්‍ය නිලධාරීන් මැතිවරණ කොමිසමේ උපදෙස් නොතකා කටයුතු කළහොත් ඔවුන්ට දඩුවම් දීමට තිබූ අයිතිය ඉවත් කිරීමට යෝජනා කර ඇති අතර ඒ සම්බන්ධයෙන්ද ජනමත විචාරණයක් අවශ්‍ය බවයි ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබෙන්නේ. මේ අතර 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පාර්ශව කිහිපයක් අදහස් පළ කළා. නිදහස් සහ සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට උචිත වාතාවරණයක් සැකසීමේ ජනාධිපතිතුමාගේ වගකීම ඉවත් වෙලා තියෙනවා. ජනමත විචාරණ යොමු කළ යුතුයි කියලා ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කරලා තියෙනවා. අපි හැබැයි එවැනිට දැනුම් දීමක් කළා තිබුණා නීතිපතිවරයා හරහා නෑ අපි ඒක කමිටු අවස්ථාවේදී හඳුන්වා දෙනවා. එතකොට ජනමත විචාරණයේ ප්‍රශ්නේ පැන නගින්නේ නෑ. 14 වෙනි වගන්තියෙන් පාර්ලිමේන්තුව වසරකට පසු ජනාධිපතිතුමාට විසිරුවා හැරීමේ බලය ලබා දුන්නේ නැත්නම් මේක නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දීමක් කළා තිබ්බා නෑ. වසර නෙවෙයි වසර 2.5 දක්වා මේ කාලය දීර්ඝ කරන්න කමිටු අවස්ථාවේදී යෝජනාව ඉදිරිපත් වෙනවා කියලා ශ්‍රේෂ්ඨාධිකරණය කියනවා. වසර 2.5 වෙනවා නම්
ජනමත විචාරණයට යෑමේ අවශ්‍යතාවයක් මතුවෙන්නේ නැහැ කියලා. එතකොට ශ්‍රේෂ්ඨාධිකරණයේ ජනමත විචාරණයකට යෑමට නියම කරේ කාරණා 4ක් සම්බන්ධයෙන්. කාරණා 4න් දෙකක්ම නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයටම දැනුම් දී තිබුණා ඒක කමිටු අවස්ථාවේදී වෙනස් වෙනවා කියලා. ඉතුරු දෙක ඊයේ ඇමති මණ්ඩලයේදී තීරණය කරා මුල් ආකාරයෙන්ම පවත්වා ගන්න. ඒ නිසා ජනමත විචාරණයට යෑමේ අවශ්‍යතාවයක් මතුවෙන්නේ නැහැ. ජනාධිපතිතුමාට සහයෝගය දක්වපු ජාති හිතයිෂී ජාතිමාමක බලවේගයන් වල කරුණු සලකා බලලා කරුණු 3ක් අපි ඉවත් කරගන්නවා. එකක් තමයි අමාත්‍ය මණ්ඩලයේ සීමා. ඒක 19 ආකාරයටම අපි තියාගන්න කටයුතු කරලා තියෙනවා. ඊට පස්සේ 19 වන සංශෝධනයේ ආකාරයටම විගණකනට ලක්විය යුතු ආයතන මොන ආකාරයටද විය යුත්තේ? ඒක විගණන පනතේ තියෙන ආකාරයටම එයත් ඒ විදිහටම අපි තියාගන්න කටයුතු කරලා තියෙනවා. තුන්වෙනි එක හදිසි පනත් ගෙන ඒම අපි සීමා කරලා තියෙනවා. හදිසි ආපදා තත්වයකදී සහ රටේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන අවස්ථාවේදී ගෙනිය යුතු හදිසි පනත් සම්බන්ධයෙන් පමණකට සීමා කරලා තියෙනවා. විපක්ෂයේ ආందోලනාත්මකව කතා කරනවා ද්විත්ව පුරවැසිභාවය ගැන. ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධයෙන් වෙනසක් වෙන්නේ නැහැ. තවත් පුවත් කිහිපයක් දැන්. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙසිලා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම නොවැම්බර් මාස 6 වෙනිදා කැඳවන ලෙස අභ්‍යාචන අධිකරණය අද නියම කළා. මෙම පෙත්සම කුමුදුනේ වික්‍රමසිංහ සහ සෝබිත රාජකරුණ යන මහත්මයාත්මින්ගේ සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුව අවස්ථාවේදී ආන්දෝලනයට තුඩුදුන් ආනවිලුන්තාව රැම්සාබේ භූමියට අයත් බිම්කට්ටිය ප්‍රදේශයේ වන විනාශයක් සිදුවන බවට ලැබෙන තොරතුරකට අනුව ප්‍රදේශීය භාර වනජීවී නිලධාරීන් අද මෙම ස්ථානයට පැමිණියා. එහිදී කැලෑ ගිනි තැබීම සඳහා පැමිණ සිටි පුද්ගලයෙකුද වනජීවී නිලධාරීන් සිය භාරයට ගනු ලැබුවා. මොනරාගල කුඹුක්කන ප්‍රදේශයේදී ඉකුත් 3 වරදා අද දෙරණ ප්‍රාදේශීය මාධ්‍යවේදී ඉන්දුනිල් සිසිර මහතාට සිදු වූ පහර දීමට අදාළ හඳුනා ගැනීමේ පෙරටුව මොනරාගල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේදී අද පස්වරුවේ සිදු වුණා. එහිදී සැකකරුවන් හඳුනා ගැනීමේ අනතුරුව ඔවුන් දැඩි අපකොන්දේසි මත මුදා හැරීමට මොනරාගල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා. දැන් BSAT10 විශේෂාංගය. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඩිජිටල් සෞඛ්‍ය සේවා සම්පාදකයා වන ඩයලොග් හි ඩොක් 990 රිජ්වේ ආර්යා ළමාරෝහල් සඳහා සිය චැනලින් සේවාවන් නොමිලේ ලබා දීමට කටයුතු කර තිබෙනවා. මෙම චැනලින් සේවාව ඔස්සේ දෙවෙනි පුරා සිටින රෝගීන්ට ඕනෑම මොබයිල් ජාලයකින් භාෂාත්‍රිත්වයෙන් නොමිලේ ක්‍රියාත්මක වන 1.990 ෂණික චැනලින් අංකය අමතා ඕනෑම රිජ්වේ ළමාරෝහල් සායනයක විශේෂඥ වෛද්‍යවරයෙකු හමුවීම සඳහා ඍජුවම වේලාවක් වෙන් කරගත හැකි. ඩොක් 990 කියන ඒ මාධ්‍ය හරහා ඔබට SMS පණිවිඩයක් ලැබෙනවා. ඔබ පැමිණිය යුතු දිනයත් වේලාවත් සඳහන් කරලා. ඒ සමගින් ප්‍රවෘත්ති අවසන්. සුබ රාත්‍රියක්.